අයිබෝන් සුබදැසනක් ප්‍රාර්ථනා කරනවා. අඟහරුවාදා පියුම්විලේ නොබත් සමග පුරා හොරා දෙකකට ආසන්න කාලයක් බොහොම ආදරෙන් රැඳෙන්න හිතාගෙන තමයි අද දවසේදීත් ඔබව හොයාගෙන ඇවිල්ලා තියෙන්නේ. බොහොම ආදරෙන් ගත කරන්න පුළුවන් වෙන ජීවිතයට වැදගත් වෙන කරුණු රාශියක් එකතු කරන්න පුළුවන් වෙන පුරා හොරා දෙකක් තමයි මේ ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. ඔබ දන්නවද? ඔබේ අතීතයේ හැම දවසකම ඔබ තියාගෙන ඉන්න ඔබේ හිස මත. මොකද ගෙවිලාගේ අතීතය ගැන කල්පනා කරන ගමන් තමයි ඔබ වැඩිපුරම කාලයක් ගත කරන්නේ. ඒ අතරතුරේදී වර්තමානය ගැන හිතන්නේ නැහැ. අනාගතේ කොතනද තියෙන්නේ කියලා හිතන්නේ නැහැ. ඔන්න වගේ දැන් ඕනෑතරම් තියෙනවා. ඒ නිසා ඉතින් ටිකක් කල්පනා කරලා බලන්න. ඔබට වර්තමානයේ සහ අනාගතයේ කියන දෙකම සාර්ථක කරගන්නට නම් ඔබේ දෑත් මත තියෙන මේ දෙක බොහොම සුපරීක්ෂාකාරව පරිස්සම් කරගන්න ඕනේ. ඒ නිසා ටිකක් කල්පනා කරලා බලන්න. ගෙවිලගේ අතීතයෙන් පාඩම් ඉගෙන ගන්න. නමුත් වර්තමානයේ ඔබ ගත කරන්න ඕනේ. හෙට අනාගතය වෙනුවෙන් ඔබ සැලසුම් කරන්න ඕනේ. ඒ නිසා හැම සැලසුමක්ම කරගන්න පුළුවන් වෙන සුවදායක උදැසනක් වෙන්නට කියන යෝජනාවත් එක්ක ප්‍රාර්ථනාවත් එක්ක තමයි අද අඟහරුවාදා පියුම්විල අපි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. මම ආරම්භයේදීම ඔබට කිව්වා ජීවිතේට බොහෝ දේ අද තිරණ කරනවා කියලා. මොනවද අපේ ජීවිතේට අද අපි කියන්න සූදානම්ින් ඉන්නේ? ඒ ගැනත් අපි කියන්නම් ඔබට. සුබ දවස් විශේෂාංග තුලින් අපි කතා කරනවා අද දවසේදී කොයි විදිහටද ජීවිතේ එක් ප්‍රශ්නවලට ජ්‍යොතිෂ තුලින් විසඳුම් හොයාගෙන යන්නේ. කේන්ද්‍ර සටහන තුළ මේ විසඳුම් කොතනද තියෙන්නේ? මේ සම්බන්ධයෙන් අපි ඔබව දැනුවත් කරන්න සූදානම්ින් ඉන්නවා. ඉන්නතර අපි ඔබව අරගෙන යනවා නිරෝගී සුවිශේෂාංගයට. කන සම්බන්ධයෙන් කතා කරනකොට මුළු ලෝකයටම ඇසෙන්න, එහෙම නැත්නම් මුළු ලෝකයේම කියන දේවල් ඔබට ඇසෙන්නට නම් ඔබේ කන බොහොම හොඳින් ඇසෙන්නට ඕනේ. ඒ නිසා ඒ කන කොයිතරම් දුරට පරිස්සම් කරගන්න ඕනේද? ඔබ වැදගත් විදිහට පිළිපදින්න ඕන කරුණු මොනවද? මෙන්න මේ වගේ දේවල් සම්බන්ධයෙන් අද නිරෝගී සුවිශේෂාංගයෙන් අපි කතා කරන්න සූදානම් වෙගින්නවා. අපේ තැවෙනි විශේෂාංගය ඒ තමයි ජූරි විශේෂාංගය කියලා කියන්නේ. නීතිය කොයිතරම් දුරට ඔබත් එක්ක ඉන්නවද වගේම දරුවන් එක්ක නීතිය අද කොතනද තියෙන්නේ සහ දරුවන් සුරක්ෂිත කරන්න නීතිය කොයිතරම් දුරට බලාත්මක වෙනවද කියලා අපි ඔබව දැනුවත් කරන්න සූදානම් වෙගින්නවා. අපි අවසන් විශේෂාංගය තමයි හැඩරු විශේෂාංගය කියලා කියන්නේ. ග්ලෝ කොලෙක්ෂන් එක කොහොමද ඔබේ සුන්දරත්වය තියාගන්නේ කියලා කියන්න සූදානම් වෙගින්නවා. එනිසා මේ හැම දෙයක්ම ජීවිතයට එකතු කරගන්න බලාපොරොත්තුවක් තියාගෙන සූදානම් වෙන ප්‍රවේශයක් ලබා ගන්න මේ විදිහට සුබ දවස් විශේෂාංගයට. සුබ දවස් විශේෂාංගය. ඔබ දන්නවා ජ්‍යොතිෂ සම්බන්ධව කතා කරන ඒ වගේම ඔබ දැනුවත් කරන විශේෂාංගයෙන් අපි ඔබට අද මොකක්ද කතා කරන මාතෘකාව කුමක් සම්බන්ධයෙන්ද කතා කරන්න කියලා සඳහන් කළා නේද? ඉතින් ඒ නිසා ඒ සම්බන්ධව කතා කරන්නට අපි අද ආරාධනා කළේ ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ලක්ෂ්මන් නියුලියනගේ මහතාට. අයිබෝන් සුබ උදැසනක්. අයිබෝන් සුබ උදැසනක්. හොඳයි. අද අපි තෝරගෙන තියෙන මාතෘකාව දෙසට ගියොත් අද ටිකක් වෙනස් වුණු මාතෘකාවක් සහ වැඩි වශයෙන් කතා කළ යුතු මාතෘකාවක් තමයි අද තෝරගෙන තියෙන්නේ. දැන් ওই මාතෘකාවට යනකොට හුඟක් දෙනෙක් කියනවා විවාහයක් හරි ගියේ නැහැ. ඔන්න ඊට පස්සේ විවාහ වුණාට පස්සේ කියනවා ඒක සාර්ථක නැහැ. ඊට පස්සේ ඉගෙන ගත්තට පස්සේ රැකියාවක් නැහැ කියනවා. රැකියාවට ගියාට පස්සේ කියනවා ඔන්න රැකියාව සාර්ථක නැහැ. දැන් මේක හරියන්නේ නැහැ. මට වෙන රැකියාවක් ඕනේ. ඔන්න වගේ ප්‍රශ්න තියෙනවා. මෙහිම ගැටලුකාරී තත්ත්ව ඇතිවීම කේන්ද්‍ර සටහන තුළ කොයි විදිහටද සටහන් වෙන්නේ? අපි එතනින්ම අපේ ප්‍රවේශය ලබා ගමු ලක්ෂ්මන් මහත්මයා. ඔව් ඒක කේන්දරේ සඳහන් වෙන්නේ අරිෂ්ඨ යෝග කියලා. අරිෂ්ඨ යෝග. දැන් හොඳ යෝගයක් ආවොත් ඒකට කියනවා සුබ යෝග. දැන් ඔබ කියන එකේ දැන් විවාහය විතරනේ විවාහාට පස්සේ අඩදබර මත ભેද රැකියාව නැතිවීම රෝගාපාද මුදල් නැතිවීම අධ්‍යාපනයේ අසමත් වීම යම් යම් කටයුතු වලදී අතපසුවීම් සහ නොයෙකුත් ප්‍රශ්න ගයක් නැහැ ඉන්න විදියක් නැහැ හදාගත්ත ගේත් ප්‍රශ්න අල්ලපු වැටේ අයත් එක්කලා අරගල මතභේද දෙන්න දෙමහල්ලෝ ප්‍රශ්න දරුවෝ ආයාලය නොයෙකුත් විකාර තියෙනවානේ. දැන් විශේෂයෙන් මේ ප්‍රශ්නේ අද මම මේ යොදාගත්තේ සුභා ධර්මය විසින් ජයනි අපේ මුළු ලෝකෙම පාලනය අතට ගත්ත වෙලාවක් මේක. මේකේ බලය තිබුණා සල්ලි තිබුණා මම අරයා අඳුරනවා මෙයා අඳුරනවා මට මේ දේවල් කරන්න පුළුවන්කම තියෙනවා කියලා ඉදිබිලා අය නිකන් අර ගෙම්බ පොලේ ගැහුවා වගේ තමයි දැන් මේ වෙලා තියෙන්නේ. එතකොට දැන් හුඟක් අය දන්නේ නැහැ ජයනි
මේ මිනිස්සෙක් වෙලා ඇයි අප මේ ඉපදුනේ කියලා. ඒක දෙවියෙක් වුණොත් දෙවියා දන්නවලු දිව්‍ය ලෝකෙට යන්න කරපු පුණ්‍ය කටයුතු, බ්‍රහ්ම ලෝකෙට යන බ්‍රහ්මෙක් දන්නවලු ඒ කරපු පින. ප්‍රේතෙක් වෙලා උපදින පෙරේතයෝ දන්නවලු කරපු පාපය. යමරජුරෝ අපායට ගියොත් කියනවලු කරපු පාපය. මිනිස්සෙක් ලෙස ඉපදීම පිළිබඳ දන්නේ. ඒක දන්නේ තථාගතයන් වහන්සේ කෙනෙක් හෝ රහතන් වහන්සේ කෙනෙක්. අර කොටු ටික ගහලා මේක මේ ඇදලා ගත්තොත් තරමක් දුරට අපටත් කියන්න පුළුවන්. හොයාගන්න පුළුවන් ටිකක් දුරට. ඒ ටිකෙන් තමයි අපි මේ දැන් ඔබ මිනිස්සෙක් ලෙස ඇයි ඉපදුනේ? මිනිස්සෙක් ලෙස උපදින්න ලේසි නෑ ජයනි. ඒක බුදුදහම අනුව කනකස් බෑවා විසුදුරි නාස දකින්නා වගේ දුර්ලභ අවස්ථාවක්. එතකොට ගොඩක් පිං කළා එන්න ඕනේ. දැන් මේ ඇවිල්ලා තියෙන්නේ මොකටද? දෙන්න පුළුවන් ද උත්තරය? එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔය ඇයි ඔබ ආවේ? ඔබ මනුස්ස ලෝකයට ආවේ ඇයි? හොඳට මතක තියාගන්න ඔය දැන් මේ බුදු පියාණන් වහන්සේ කියනවා ලෝකවල 31ක් ගැන. චක්‍රාවාට, අරවාට, මේවාට කියලා විශාල ලෝකවල ගැන කියනවා. බ්‍රහ්ම ලෝක 16යි, අරූප ලෝක 4යි, දිව්‍ය ලෝක 6යි, අපායවල 4යි, මනුෂ්‍ය ලෝක 1යි. මේ අපායේ තිරිසන්, പ്രേත, අසුර, නිරය. ඒ නිරය කොටස් 8කට බෙදිලා මේ 8ට 4 ගාන 136ක් එනවා. එතන තියෙනවා සංජීව සංඝාත කාලසූත්‍ර රෞරව චූල රෞලව තාපය ප්‍රතාපය අවීචී කියලා 8ක්. මේ 8 4 පැත්තේ තවත් අපායවල 4 ගානේ 32යි ඒක වැඩි වෙලා 8ක් ආපුවා 136ක් අපායවල තියෙනවා. එතකොට ඒ බුදුදහම අනුව ජ්‍යොතිෂ විද්‍යාව අනුව දැන් බුදුදහම අනුව ඔබ ඉපදෙන්න ඒකට ප්‍රධාන හේතුව තමයි ඔබ කුසල කර්ම කළා තියෙන්නේ. දැන් අපි බුද්ධ දර්ශනය අනුව තේරුම ඇවිල්ලා නිවන් දැකීම නැවත ඉපදීම නතර කරවීම. හරි? ඒක තමයි ඒ බුදුදහමේ කෙලවර. මේ යම් කිසි ආත්මය සංසාරයේ අනේක නතර කරනවා. ජ්‍යොතිෂයේ තියෙන්නේ ජ්‍යොතිෂය මේ ඊශ්වරු තමයි මේක හොයලා දුන්නේ අපිට. ඊශ්වර කියන්නේ එක්තරා පෙරම් පුරන බෝධිසත්ව චරිත. දැන් හැමෝටම ඔබ අපිට හැම කෙනාටම නැවත ඉපදීම නතර කරන්න පිනක් නැහැනේ. සෝවාන් සක්කුදා අනාගාමී අරහත් පසේ බුදු එන්න පින නැහැ. ඉපදෙනවා මැරෙනවා. ඉතින් මේ සංසාරයේ යනකොට මේ ඇවිල්ලා ඉන්නේ ඊටමත් බලගත්ු තැනකට. මෙන්න මෙතෙන්ට ආවට පස්සේ අර ඔබ කිව්වනේ දැන් මේ කරදර ව්‍යාධි විහාරයේ මේ කියන එක හරියට මූණ දෙන්න තමයි ජ්‍යොතිෂයේ තියෙන්නේ. බුද්ධහගේ වේදේ අකුරු කියන්න, ඉපදෙන්න, සීස කරන්න, නැක නම දාන්න ඒවනේ. ඒ ජ්‍යොතිෂයේ තමයි ඒක තියෙන්නේ. අර මේ ජ්‍යොතිෂ විද්‍යාව අනුව තමයි සුද්ධෝදන රජතුමාගේ පුතාට සිද්ධාර්ථ කියලා නම දැම්මෙත් මේ ජ්‍යොතිෂයේ නාමකරණය සද්ද සාත්‍රය අනුව. එතකොට නිවන් දකින්නක දැන් අපි කොහොම හරි ඔළුව බේරගෙන ඉන්න එපා. ඒකට තමයි ජ්‍යොතිෂය තියෙන්නේ. නැතුව මේකට මේ ගරහලා මේක මේ යම් තර්ක විතර්ක කරලා මේකට අපාශ කරලා එහෙම. දැන් සුභා ධර්මය හිමයට දඩුවම් දීගෙන යනවා. හරි ලස්සනට අපි ඕවා දකිනවා. දඩුව දැන් ඔබ වුණත් මම වුණත් වරදක් කළොත් ඒකට දඩුවමක් තියෙන එක විද්‍යාවේ නිව්ටන් කියනවා every action has a reaction. බුදුදහමේ කියනවා හේතුඵලවාදී. හේතුවක් වුණොත් මේක එනවා. දැන් ඔබ මතක තියාගන්න ඔබ ගෙනාපු කුසල ධර්මය යම්කිසි කුසල පින්වන්තකම නිසා තමයි මනුෂ්‍ය ලෝකේ ඉපදුනේ. එතකොට ඉපදුනාට පස්සේ යන ක්‍රමේ තියෙනව නේද? මේ ක්‍රමේදී ක්‍රම දෙකකින් ඔහුගේ ওই සුබ තත්ත්වය වර්ධනය කර එකක් අර ගෙනාපු කුසල කර්ම පින්බලයත් මෙහෙදී ඇති කරගන්න පින්බල ඒක ක්‍රම දෙකකට එනවා. තමා විශ්ින් කරන එක සහ තමාගේ දෙමාපියෝ විසින් ඒකට යොමු කිරීම. ඒක තමයි මේක වැඩි දියුණු වෙන අපි. ඔව් ඒ සම්බන්ධයෙන් අපි කතා කරමු. දුරකථන නමතුමක් තියෙනවා. දුරකථන නමතුමකට ගිහිල්ලා අපි ආයෙමත් එකතු වෙන සූදානම් වෙගිනවා. කාන්ති මහත්මිය ආයිබෝන් සුබ දැසනක්. ආයිබෝන් සුබ දැසන. හොඳයි. ඔබේ සැමියාගේ කේන්ද්‍රය පරීක්ෂා කරගන්න අවශ්‍යයි. මම මහත්යයි කේන්ද්‍රය බලන්න.
හොඳයි. අපිට උපන් දිනය සහ උපන් වේලාව සඳහන් කරන්නකෝ. 1975 1975 8 මාසේ හා 20 8 වෙනි මාසේ 20 වෙනිදා 1975 8 වෙනි මාසේ 20 වෙනිදා උපන් වේලාව සවස 6:40ට. සවස 6:40ට තමයි ඉපදිලා තියෙන්නේ. අපිට උපන් දිස්ත්‍රික්කයත් සඳහන් කරන්න කාන්ති මහත්මිය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ. අනුරාධපුර දිස්ත්‍රික්කය. අනුරාධපුර දිස්ත්‍රික්කය වැඩි දුර තොරතුරු දැනගන්න තියෙන්නේ මොන ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් අපි පිළිබඳව දැනුවත් කරන්නකෝ. අපි පොඩි බිස්නස් එකක් කරනවා. මේ මහත්ය මේ පොඩි ජොබ් එකකුත් කරනවා. ඒ අතරේ තමයි පොඩි බිස්නස් එකක් කරන්නේ. මේ ඒ ගැන දැනගන්නයි අපල තියනවාද මේ ලෙඩ දුක් ටිකක් වැඩි ඒ ටික දැනගන්න. හොඳයි. මුල් වශයෙන්ම අපිට කතා කරන්න පුළුවන් මේ ලැබිලා තියෙන කාලයත් එක්ක අපි රැකියාව සම්බන්ධයෙන් සහ මේ ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් කතා කරමු. මේ අපි ලග්නය නිවැරදි කරගමුද ලක්ෂණ? ඔව් ලග්නය මොකද නම කිව්වේ? කාන්ති මහත්මිය. කාන්ති මහත්මියගේ දයාබර සැබියාගේ ලග්නය කුම්භ ලග්නයේද? ඔව් කුම්භ ලග්නය මහත්මිය. ඔව් කුම්භ. එතකොට සෞල දවසක ඉපදිලා තියෙන සෞභාග්‍ය යෝගය පංචාංගය කියන්නම් එතකොට රැකියාව එනවා. හරි? බදාදා දවසක සුවන නැකතේ තුන්වෙනි පාදයේ පුරපක්ෂයේ තුදුස්සක තිතිය සෞභාග්‍ය යෝගය වාණිජ කරණය. වාණිජ කරණය. අද අපිට මේ වගේම මේ පහුගිය දවස්වල හැම දවසකම කතා කරන හුඟක් දෙනෙක් වාණිජ කරණයේ තියෙනවා. වාණිජ කරණය. දැන් ගොඩක් අය හිතාගෙන ඉන්නවා මාසික සැරේ වෙටුවක් ගත්තාම හරි ෂෝක් ඉවරයි. කතන්දරෙන් පස්සේ ඉවරයි. මාසික වේතනෙම ඉවරයි. ඔව් ඉවරයි. දැන් උනාට හැමදාම වියදමක් තියෙනවා. ඔය අඳින්න ඕනේ, කන්න ඕනේ, ලස්සනට අඳින්න ඕනේ, මේ ලෙඩ දුක් බලන්න ඕනේ, ඉස්කෝලේ ළමයි අරින්න ඕනේ, එහෙම නැත්නම් අපේ දකින්න ඇඳුමක් කැඩුවක් ගන්න ඕනේ. දවසේ වියදමක්. ඔක්කොටම බඩ පුරව ගන්න එපා. ලෙඩක් දුකක් ඇදුනා මේකට බේත් ගන්න ඕනේ. නමුත් අපේ රටේ හැමදාම මේ ආදායමක් තියෙන්නේ කාටද? මාස් පඩිකමේ යනු වාහල්කමේ කාසිය. දැන් අර එතන ඇහුවේ පස්සේ මහත්මියගේ දයාබර සැමියාගේ උපන්න දවසේම තියෙන උත්තරේ. කෙනෙක් යටතේ වැඩ කර ඒ මහතාට දියුණුවක් නැත. එතකොට පොඩි කාලේ ඉඳන් වෘත්තීය හැකියාවක්, උත්තීය මට්ටමේ හැකියාවක් ඇති කරගන්න ඕනේ. මේකන හැබැයි තියෙන්නේ මේ බාධක ගහය සිකුරු හතේ ඉන්නේ. හතේ හිටියට රවි බුධ ඉඳලා බුධ ආදිත්‍ය යෝගී තියලා. ඉතින් හරි ඉතින් බුද්ධිමත් කාන්තාවක් කම් වෙනවා ඒ වාත්‍යයට. ඒක හරි. ඉතින් මේකෙදි කියන්නේ තමාගේ වෘත්තීය හැකියාව පළපුරුද්ද දැනුම අරගෙන මේ ව්‍යාපාර පැත්තට යන්න දවස් ගානේ ආරම්භ කරමින් යන්නේ කියලා කිව්වා. ව්‍යාපාරයක් ආරම්භ කරමින් තමයි යන්නේ කියලා තමයි කිව්වේ. ඒක ඉතින් මේ දැන් මං හිතන විදිහට ප්‍රමාද වැඩි කියලා මට හිතෙන්නේ. හැබැයි දැන් අර කුම්භ ලක්කේ වුණාම ඔන්න දැන් කේන්දරේ බලන්න ගියාම කියලා සිරසුරු ඉන්නවා 12යි. 12 1යි 2යි යනකොට ලග්නේ රාෂ්ට්‍රකේ. හරි? සමහර වෙලාවට ඉතින් මෙතෙක් කල් කරපු ආදායම් පිරිහිලා බංකොලොත් වෙලා යරේනවත් නැතුව එහෙම ඉන්නත් පුළුවන්. යම් චිත්ත පීඩා මානසික පීඩා ගැටෙන මතභේද ඒවත් වෙන්න පුළුවන්. හරි? ඒව නැත්තම් ඉතින් ඒ ජීවිතේ ඇති වැඩකුත් නැහැ. ඒ මහත්මිය ඉන්නවද බද්දක් නැහැ. නෑ දැන් නම් දුරකථන විසන්දි වෙලා තියෙන්නේ. ඔව්. අපි පොඩි පණිවිඩයක් දෙන්නම් ඒ රාෂ්ට්‍රකීයට බය වෙන්න එපා. හේතුව සෙනසුරු ඒ මාතාගේ ලග්නේට අධිපතියා උප්පත්ති කේන්දරේ ඉන්නෙත් මේ 6 වෙනි කොටුවේ උපචය ස්ථානයක 1 2 3 4 5 6 7 චන්ද්‍රයාට සත්තම වෙලා ඉතින් තමාගේ ලග්නාධිපතිගේ රාෂ්ට්‍රකයේදී කියන්නේ දැහැමි වෙන්න වෘත්තීය සුසුකම් ඇති. දැන් අපේ තථාගත බුදු පියාණන් බුදු වෙන්න ඉස්සෙල්ලා දුෂ්කර ක්‍රියා කළේ මේක. ඒතකොට ඒ රාෂ්ට්‍රක දෙකක් කරනවා ජම්මේ රාෂ්ට්‍රක සහ ලග්න. ඉතින් ඒවට තමයි මේ ජ්‍යොතිෂයේ තියෙන්නේ තිබ්බේක මේ. දුව කේන්දරේ බලන්නේ නැතුව ඉතින් හොඳට කේන්දරේ බලලා පිළියම් යොදා ගන්න ගත්තොත් ඉතින් පළාතේ ප්‍රබලයක් බවට පත් වෙන්න පුළුවන්. එහෙම යෝගිකුත් තියෙනවා. හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ කේන්ද්‍ර පරීක්ෂාව තුළින් අපේ අනාගතයේ කොයි විදිහටද වෙන්නේ රැකියා ස්ථානේ කොයි තැනදද සුභාසුභ වෙන්නේ මේ කරුණු ගැන අපි කතා කළේ. ඔබටත් පුළුවන්කම තියෙන අපිට දුරකථන මුතුමක් ලබා දෙන්න 0115 299 299 0115 299 දුරකථන මුතුමක් දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හොඳයි. කතා කරමු හිටපු මාතෘකාවට ආයමත් අපි යමු වෙමු.
දැන් කතා කරමු හිටපු මාතෘකාවේ අපි ඔබතුමා සඳහන් කරපු කාරණයට එනකොට ඉචිවරුන්ගේ ලැබුණු ජ්‍යොතිෂයක් තියෙනවා කියලා කිව්වා. ඒ වගේම මේක හරිහැටියට භාවිතා කිරීම මත හුඟක් තැන්වලදී අපිට සුභාසුභ තත්ත්ව නිර්මාණය වෙනවා කියන කාරණේ තමයි අපි හිටියේ. ඒ නිසා අපි ඉන්හාටත් කතා කරමු. නෑ කොටිම කියනවා නම් ඔබට ඇති වෙන ඔය ප්‍රශ්නවලදී ඔබ කළ යුතු දේ කරන්න නොකළ යුතු දේ අත්හරින්න. මිත්‍යා දෘෂ්ටික භාවයෙන් ඉවත් වෙන්න. දැන් බුදු පියාණන් වහන්සේ කියනවා මිත්‍යා දෘෂ්ටික වැඩ කරපුවාම මේක අපාගත වෙන්න හේතු වෙනවා. මේ ජ්‍යොතිෂය අපිට දුන්නේ ඉෂියෝර් කියනවා මිත්‍යා දෘෂ්ටික වැඩ කිරීමෙන් ඒක නිකම් මේ අනිෂ්ඵලයි. කබලෙන් ලිපට වැටි කියන අර්ථයක් එතන තියෙනවා. එතකොට ඒවා කරන්න යන්නේ. දැන් උදාහරණයක් වශයෙන් ගොක් අය හිතාගෙන ඉන්නවා මට සල්ලි තියෙනවා බලය තියෙනවා ලස්සන ගෙයක් දොරක් තියෙනවා වාහන තියෙනවා නෝනා ඉන්නවා මහත්තයා ඉන්නවා ළමයි ඉන්නවා හරි කියලා හිතනවා නේද? නෑ වැරදි. දැන් ගොක් අය මේ මෑතකදී මම දුටුව දෙයක් තමයි මම මේක අභිමානවශීලීව කියන්නේ මේ වස්තු විද්‍යාව කියන විෂය රූපවාහිනී මාධ්‍යයට ගෙනාපු පුරෝ ගාබියා බබා. ඒක ඔබගේ පෙරවරු කාලේ වැඩසටහන් වල ඉන්න අධ්‍යක්ෂකතුමී දන්නවා. මේක හොඳ ඉතිහාසයක්. එහෙම එකක් අපේ රටේ තියනවද කියලා දන්නෙත් නැහැ ඉතින්. දැන් ඉන්නවා මේ හැමතැනම වස්තු විද්‍යාව බුදු අම්මෝ අපේ කියන්නේ මේ ඒවා ඒකේ ප්‍රධාන නිර්මාතෘවරු ඉසිවරුන්ටත් වඩා දඩයි. හැබැයි මේ වස්තු විද්‍යාවෙන්ම ගෙහෙම ගහන්නත් බෑ. යන්ත්‍රමන්ත්‍ර තොইল පොයිල් වලින් ගහන්නත් බෑ. මිත්‍යා දෘෂ්ටික වැඩ මොනවද කියන එක ඔබ අවබෝධ කරගන්න. දැන් මොකක් අය හිතනවා මේ රයිට් වස්තු විද්‍යාවෙන් පුළුවන් ඔක්කොම කරන්න කියලා. මම කියනවා ඒකත් බෑ. ඔබ ගෙනාවු පුණ්‍ය බලය මේ කියන්නේ මේ ශක්තිය වර්ධනය කිරීමෙන් පුළුවන් ඕනෑම දෙයක් යටපත්. මම පොඩි නිදර්ශනයක් කියන්නම්. දැන් තථාගත බුදු පියාණන් වහන්සේ සුද්ධ සිදුවත් කුමාරයා කාලේ පිය රජතුමා සක්විති කරන්න මොකද කළේ? ගෙවල් තුනක් හැදුවා. රම්මේ සුරම්මේ සුබ. ගිම්මහන කාලේ ශීත කාලේ සහ මේ වසන්ත ඍතුවේදී තුනක් හැදුවා. ඒවා හිටියා උන්වහන්සේ. හරි දැන් ඔය තායිලන්තයේ තියෙනවා ශීත මාලිගය කියලා. ඒ කියන්නේ උෂ්ණාධි කාලයේදී ඒක දැවෙන් කරපු එකක් හරි ලස්සනයි බලන්න. ඒක ඇතුළට ඒසි කරන්න ඕනේ නැහැ ගියාම ඒසි වගේ තමයි. උෂ්ණ කාලෙක. ඒ වගේ රම්මේ සුරම්මේ සුබ කියන එකේ තමයි කුඩා කාලේ ඉඳන් සිදුවත් කුමාරයා හැදුනේ. සක්විති වුණාද? සක්විති වුණාද? නෑ. ඇයි? බීතු නෑ හොඳම දේ තමයි උන්වහන්සේ සාරා සංක කල්පලක්ෂයක් පෙරම් පුරලා තිබිච්ච පාරමිතා බලේ නොහොත් පින් බලේ. මේ පින් බලේ කියන එක නැති වුණාම තමයි ප්‍රශ්න ගොඩක් ඇති වෙන්නේ. ඔබගේ කේන්දරේ බලලා කවුරු හරි කියනවනේ ඔයාට හොඳ නැහැ. ඔයාට ඒ රාෂ්ට්‍රක අර කේන්දරේ ඉවරයි කම්මුතුයි කපෝති කියනවනම් ඒ ඉන්නේ යන්ත්‍රයක් දාන්න හරි ගල බුද්දක් දාන්න. මේක යොදන්න ඉදිරියට. අද තත්ත්වයේ වර්තමාන තත්ත්වයේ මම ඒ අන්තර ගලබුදු සාත්‍රයේ වෙනම එකක්. හැබැයි අද තියෙන්නේ වෙන මංකොල්ලකාරී එකක්. ඒ දෙක බෙන් කරගන්න. එතකොට හොඳට මතක තියාගන්න විශේෂයෙන් රම්මේ සුරම්මේ සුබේකේ හිටියා සිදුවත් කුමාරයා සතර පෙර නිමිති දකින්න තාක්කල්. නමුත් පාරමිතා පින් බලේ වැඩිකමට රදෝ ගන්න බෑ. පිය රජතුමා නෙමෙයි කවුරු උඩත් ගියා නිර්වාණය හොයාගෙන. ඒ වගේ තමයි අපිට මේ වගේ කාලෙකදී ඔබට ඇතිවෙන යම් ප්‍රශ්නවලට පින්බලේ පාරමිතා බලය වැඩි දියුණු කරගත්තොත් ඒවට උත්තර තියෙනවා. මේක හොයන්න මූලික දර්ශනය, මූලික තර්ක ටික, මූලික අමුද්‍රව්‍ය ටික තියෙන්නේ ජ්‍යොතිෂ විද්‍යාවේ. දැන් අර ගත කරන මහා දසා අතුරු දසා විදසා මොනවද? ඒව දිහා බලන්න ඕනේ. එතකොට අපි ඔබට කිව්වා 64 වන නවාංශකාධිපතිය 22 වන දිර්කානාධිපතිය ආරූඪ ලග්න මෙන්න මේ වගේ අවබෝධයක් නොමැතිව අපි යම් දේවල් කරන්න ගිහිල්ලා යම් උත්තර දුන්නොත් මම හිතනවා නැති ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඇති වෙලා තියෙන පසුගිය සති දෙක තුන කාලයකදී අපි දුටුවා ඒක. දැන් අද අපි කියන්නේ ඔබට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඔබට විවාහ ප්‍රශ්න තියෙන්න පුළුවන්, විවාහ ප්‍රමාද වෙන්න පුළුවන්. දැන් ඊයේ එක මේ දුර පළාතක වයසක මෑණි කෙනෙක් කතා කරලා තියෙනවා පුතාට විවාහ හරියන්නේ. එයි ගේන එකේ ප්‍රශ්න ගැලපෙන්නේ නැහැ.
ගැලපෙන එකත් ගැලපෙන්නේ නැහැ. දැන් මේ ඕක අර අපි විනිශ්චය කරන්නේ අර පොරොන්ද වෙන්නේ. මම දන්නේ නැහැ මීට අවුරුදු 10කට උඩදී මම දිර්වේද පත්තරේට ලියුබත් ලිව්වා මගුල ඔල් මොරොද්දම් කරන පොරොද්දම් කියලා. ඒ ලිපිය මම දවසක ගියාලා පෙන්නන්නම්. ඒ කියන්නේ මේ පුරාණ කාලයේ ඉන්දියාවේ බ්‍රාහ්මණ වංශිකයෝ භාවිතා කරපු ක්‍රමයක් මේ දැන් කරන්න යනවා. ඔය පොරොද්ද මේ මම එදත් කියන දෙයක් තමයි ඕකේ ආර්ථිකයක් ගැන කතා කරන්නේ. රැකියා පොරොද්ද. ආර්ථික පොරොද්ද. සරලව කියනොත් මුදල් පොරොද්ද. එහෙම එකනේ. ඒකනේ ජයිනී අද ප්‍රධාන වශයෙන් අවශ්‍යම වෙන්නේ දිවි පැවැත්මට. හරි ඕක හරියට නොමැති වුණාම තමයි බොහෝ අය මේක කඩපිට හරවගෙන මේ හොඳ එකත් නරක කඩාට මැණික් ගලේ පය හැපුණාට දන්නේ නැහැ මේක මැණික් ගලක් කියලා. ඇයි ජයිනී ඔය කල්බලෙන්නේ තවත් කේන්දරෙත්. ඔව් අපිට දුරකථන මුතුමක් තියෙනවා සම්බන්ධ කරගන්න. හුඟක් දේවල් කළමනාකරණය කරගෙන අපිට ඉස්සරහට යන්න ඕනේ. ඒ නිසා ඉතින් දයාවති මහත්මිය අයිබෝන් සුබ දැසනක්. හොඳයි අපිට ඔබතුමියගේ කේන්ද්‍රයේදී පරීක්ෂා කරගන්න අවශ්‍ය වෙලා තියෙන්නේ. ඔව්. හොඳයි. උපන් දිනය සහ උපන් වේලාව සඳහන් කරන්නකෝ. 1956 පස්වෙනි මාසේ 15 වෙනිදා. පස්වෙනි මාසේ 15 වෙනිදා. උපන් වේලාවත් සඳහන් කරොත් අපිට අඟහරුවාදා උදේ 5:17ට. 5:17ට උදෑසන 5:17ට තමයි උපත ලැබලා තියෙන්නේ. උපන් දිස්ත්‍රික්කයත් අපිට සඳහන් කළොත් හොඳයි. කොළඹ දිස්ත්‍රික්කයේ තමයි උපත ලැබලා තියෙන්නේ. විශේෂ කාරණාවක් තියෙන දැන කියා ගන්න අපෙන්. මගේ සෞඛ්‍ය තත්ත්වයේ සම්බන්ධය තමයි දැන කියා ගන්නට අවශ්‍ය කරනවා කියලා කියන්නේ. අපි බලමු කොයි විදිහටද ජන්ම පත්‍රය පරීක්ෂා කිරීම තුළින් මේ සඳහා පිටිවහලක් ලබා ගන්න හැකියාවක් තියෙන කියලා අපි ඒ මහත්මිය මම කාරුණික ඉල්ලනවා ඔහොමම රැඳිලා ඉන්න. හරි. අපි ලග්නය නිවැරදි කරගන්න. නෑ වයසයිනේ දැම්මේ. ඔබතුමීගේ වයස කියනවට අකමැතිද? අපි උපන් වර්ෂය කියවන නිසා වයස කොහොමද? තුලා ලග්නේද? ඔබතුමී තුලා ලග්නේද? නෑ මම තුලා නෙවෙයි මිථුන ලග්නේ. එන ඔබ කිව්ව දත්ත ටික 1956 56. ඔව්. පස්වෙනි මාසේ 15 වෙනිදා. ඔව්. අඟහරුවාදා උදේ 5:17ට. ඔව්. කොළඹ දිස්ත්‍රික්කේ. හරි. උදෑසන නෙමෙයි එන්න ඕනේ එතකොට AM නේ. ඔව්. උදෑසන 5:10. උදෑසන එක AM කළ. හරි. මොකද්ද කිව්වේ ලක්නේ? මම මිථුන ලග්නේ. වැරදි කේන්දරේ. හරි. ඔබ මිථුන ලග්නේ නම් මේෂ වෘෂභ මිථුන නම් ඔබ ඉපදෙන්න බෑ 5 ගානකට ඔබ ඉපදෙන්න ඕනේ මේ ඉර පායලා ඉවරනාට පස්සේ ඒ 5:17 රවි ඉන්න ඕනේ. දැන් ඔබගේ කේන්දරේ රවි ඉන්නේ මිථුන ලග්නයත් මේ 11 වෙන්න ඕනේ. හොඳයි. ඒ හරිද? ඔය කේන්දරේ ඔබ අලුයම ඉපදුනා නම් ඔබගේ කේන්දරේ ඉරු උදාවට ප්‍රථම ඉපදිච්ච කෙනෙක් ඉරු ඉන්නේ 2 ඔබ මේෂ ලග්නේ. ඔන්න ඔතන තමයි ගැටලුව. පුරාණ දැන් මේකටත් උත්තරයක් දෙමු. පුරාණ කාලයේ ගොහෝ වෙලාවල් වලදී මේ කේන්දර මේ හදනකොට උපන්දිනයයි වෙලාවයි විතරයි ගත්තේ තැන ගත්තේ නෑ. කොළඹද මාතරද එක. අනිත් එක දැන් ඒ මහත්මිය ඉපදිලා තියෙන්නේ හිරුදාවට ප්‍රථම. එතකොට ඔය කීන කාලේ මේ හිරුදාව ඇවිල්ලා 6කුත් ගාන තියෙන 5කුත් ගාන වෙනකොට රවි ඉන්නෝනේ මේ ලක්නේ නෙවෙයි ඊට මෙහා. ඒ කියන්නේ පුතුවෙක් කරගෙන. දැන් ඒකේ වයසත් එක්ක බලනකොට ලක්ෂ්මී මහත්තයා දැන් කේන්ද්‍ර සටහන ඕනතරම් ජ්‍යොතිෂ වේදින්ලාව බලවලා තියෙනවා. බලවලා තියෙනවා. හරියට මේක අද තමයි ඔප්පු උනේ. ඔව් මේක මොන තර්කේ විතර්කේ කළත් දැන් අපි පැත්තක දාන්නකො තාක්ෂණයට බොරු කරන්න බෑනේ. මේ තාක්ෂණය. දැන් ඔක්ක අය කියනවා ජ්‍යොතිෂය විද්‍යානුකූල නෑ මේ තියෙන විද්‍යාව. එතකොට මේක හදනකොට දැන් කොළඹ ගත්තාම කොළඹ මම මේක පාදක කරගත්තේ මේ හරියට මධ්‍ය ලක්ෂය කොළඹ. එතකොට ඒ වෙලාවට ගත්තාම ඒ මාත්‍රියට වයස අවුරුදු 67ක් විතර වගේ වෙනවා. මේ කාලය ඇතුළ මේක හොඳ පාඩමක්. දැන් ඔන්න එක දවසක් ඔන්ලයින් එකේ මේ කිරිබත්ගොඩ පැත්තේ දරුවෙක්ගේ කේන්දරයක් මට ආවා.
වැරදි කේන්දරේ. ඒගොල්ලෝ කියනවා නෑ ඒකමයි කේන්දරේ. ඔව්. නමුත් පලාපලේ ඒ වැරදි කේන්දරයට යට ෂූට් වෙන්නේ. ඉතින් කීන දේ තේරෙන්නේ. ඉතින් ඒගොල්ලන්ට මං ගොඩක් වෙලාවට මේ ජ්‍යොතිෂය වෙලා තියෙන්නේ ඔන්න ඔකයි නිවැරදි කේන්දරේ සාදා නොගැනීම සහ අර පැරණි වැරදි කේන්දරයක් මත කටයුතු කිරීම. ඔව්. ඒක දැන් මේ අපිව බලාගෙන ඉන්න ප්‍රේක්ෂක හිතවුන්ට හැම දෙනෙකුටම මේක වැදගත් වෙන කාරණාවක්. බොහෝ වැදගත් මොකද වෙනවා. බොහෝ මේක දෙනෙකුගේ මේ බොහෝ වගේ වැදගත්. මේ ප්‍රශ්නේ තියෙන පුළුවන්කම තියෙන බොහෝ ලක්ෂණ විට. මහත්තයා. ඒක වරද මේ දැන් ඒ කේන්දරේ ඒ කාලේ භාවිතා කරපු ලිත්වල පවතින දුර්වලකම සහ ජ්‍යොතිෂයේ යත්තන් අතපොත ගාපු අයගේ ක්‍රමයෙන් තමයි මේක ගත්තේ. දැන් ඔය 65 ක්‍රමය සහ 24 පැය ක්‍රමයේ මොකක් ගත්තත් තර්කයේ තමයි හිරුදාවට ප්‍රථම කෙනෙක් උපදිනෝ නම් එයාගේ මොන ලක්ෂණය වුණත් ඒකේ එකෙන් මෙහා 2 3 4 5 6 දැන් පාන්දර ඉපදෙනවා නම් රෑ 12න් පස්සේ 4යි 1යි අතර තමයි රවි. දැන් ඒ මහත්මිය පහකුත් ගන්න. ඉතින් ඒකේ මේෂ ලග්නයට අපහම දෙකේ තමයි රවි ඉන්නේ. හොඳයි. රවි බුධ කේතු. එතකොට අපිට මේ මේෂ ලග්නය කියන්නේ මහා කිව්ව දේ කරන ලග්නයක්. ඉතින් සැඩපරුසයි. ඒක යටත් වෙන්න කිසිසේත්ම අකමැති ලග්නයක් ඕක. හැබැයි ඉතින් කරුණු අවබෝධ කරගත්තාම පෙන්නලා දුන්නාම පිළිගැනීමේ භාග්‍යකුත් ඒ මහත්මියට තියෙනවා චන්ද්‍රය ගුරු 4 හිතවද මහත්මිය. ඉතින් අපිට සමාවන්න ඔබතුමිය කේන්දරේ මේ නිවැරදිව සාදාගෙන යොමු වෙන්න ඔබතුමියගේ කේන්දරෙත් මේ නර්ක කේන්දරයක් නෙමෙයි පංචමහා පුරුෂයෝග දෙකක් තියෙන කේන්දරයක්. ඉතින් කෙසේ හෝ මම ජයිනි අදහස් කළා කවදා හරි මේ ලෝකේ මේක ග්‍රැෆික් වලින් හදන්න ඕනේ. ඒකයි ප්‍රබාද උනේ. මේක මට ඔළුවට දුන්නේ මගේ මේ ප්‍රේක්ෂකෙක් මේ සරත් බුලුසිංහ මහත්තයා. මේ ලෝකයේ අද්විතීය පුද්ගලයාගේ කේන්දරයක් ඔබට විග්‍රහ කරලා පෙන්වන්නට මට අත්‍යවශ්‍යතාවයක් තියෙන එක ප්‍රමාද වෙන්නේ අර ග්‍රැෆික්ස් වලින් ඒක හදන්න ඕනේ. එතකොට ඔබට තේරෙයි මේ විෂය තුල තියෙන විද්‍යාත්මක වටිනාකම. හොඳයි. ඉතින් මේ ඔය සම්බන්ධයෙන් ඔය විදිහට කතා කරගෙන යනකොට අපි දැන් අද කතා කරපු මාතෘකාවත් එක්ක ලැබිලා තියෙන කාලය බොහොම අඩුවෙන් තියෙන්නේ. ඒ නිසා අපි අවසාන වශයෙන් සඳහන් කරන්න ඕනේ දැන් අපි කතා කළා මෙන්න මේ වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කේන්ද්‍ර සටහන තුළ මේ ගැටලු වෙන්න පුළුවන් කියන කාරණේ. ඒ නිසා ඉතින් අපිට ලැබිලා තියෙන කාලය දැන් අවසන් වෙලා තියෙන්නේ. ඒ නිසා පුංචි පණිවිඩයක් දෙමු අවසන් වශයෙන්. ඔව් අවසන් වෙලා නම් පණිවිඩ දෙන්න බෑ. එකම දෙයයි කියන්න තියෙන්නේ කාලය අනුව ඔබ දැහැමි වෙන්න ගෙඩාපු පින් ටික වර්ධනය කරගන්න ඔබට විශේෂයෙන් මම කියන්නේ මේ පුණ්‍ය පින්වන්ත වෙන්න දැහැමි වෙන්න පරිසරයට ආදරය කරන්න නපුරු දේශ සාගත සිටි වලින් ඉවත් වෙන්න. ඒතර තමයි සබා ධර්මය ඔබට අර බුදුහාමුදුරුවෝ කියවනේ ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියන. ඔක ජ්‍යොතිෂය කියන්නේ සබා ධර්මයට ගරු කරන්න. දෙකම එකයි. එතකොට ඔබ මේවා තුළ ඉවලා මිත්‍යා දෘෂ්ටික වෙන්නේ නැතුව සම්‍යක් දෘෂ්ටික වෙන්න. හැමදේම ඉවසීමෙන් කල්පනාවෙන් නොදන්නා දේ දන්න කෙනෙකුගෙන් අහගෙන දැන් උදාහරණයක් වශයෙන් දැන් මම අර ඉස්සෙල්ලා මහත්මියගේ වයසට ටිකක් වැඩි මම මේ පරිගණක ක්ෂේත්‍රයේ ශීලුම දේවල් ඉගෙන ගත්තේ මගේ පුතාගේ. එයා කම්පියුටර් ඉංජිනේර කෙනෙක්. එතකොට එයාගෙන් තමයි මම ඉගෙන ගත්තේ. මම ඒකට පැකලුන්නේ නැහැ. මම අදටත් ගිහිල්ලා අහගෙන යන්නේ. ඉතින් ඒ විශාරදෙක්. එතකොට ඒ ASCII විශාරදෙකුගෙන් අපි ගිහිල්ලා අහගෙන අපි මේක ප්‍රයෝජන ගත්තා. එතකොට අපේ කාලේ පරිගණක තිබුණේ නැහැ ජයිනි. ඒ වගේ ඔබත් යහපත් දේ විදිහට ඉඳ ගන්න වයසයි මම ඔක්කොම දන්නවා I am correct you are wrong you shut up නැතුව වැඩ කරන්න. එතකොට තමයි ඔබට සුභා ධර්මය විශ්ින් ඔබ ආරක්ෂා කරන්නේ. ඔක ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කිව්වේ ඔබට එක දොරක් වහනකොට තව දොරක් කැරි. බුදු පියාණන් වහන්සේ කිව්වේ ධම්මෝ හවේ රක්කති ධම්මචාරි. ජ්‍යොතිෂය කිව්වේ ආයු බල වර්ණ ප්‍රඥාව පහළ වේ. මම කියනවා නෑ. අපි කියන විදිහට ඉන්න ඔබට එක දොරක් වහනකොට තව දොරක් නෙමෙයි දොරවල් ගණනාවක් අරගන්න පුළුවන්. ඒකටයි ජ්‍යොතිෂය තියෙන්නේ.
සියලු දේවල් කළමනාකරණය කරගෙන ජීවිතය ඉස්සරහට යන්න කියන කාරණේ මතක් කරන ගමන් ඔබට පුළුවන්කම තියෙනවා මෙතුමන්ලව ඔබේ අනාගතය කොහොමද සාර්ථක කරගන්න සහ කේන්ද්‍ර පරීක්ෂාව සිදු කරගන්න අපි සඳහන් කරන්න දුරකථන අංකය 0111 50 10 829 ඒ වගේම 0112 88 60 37 0112 88 60 37 කියන දුරකථන අංක දෙක ඔස්සේ ඔබට මෙතුමන්ව සම්බන්ධ කරගන්නට හැකියාවක් තියෙනවා. මේකෙන් කතා කරන්නට අපි ආරාධනා කරේ ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ලක්ෂ්මන් යුලියනගේ මහතාට බොහොම ස්තුතියි අපත් සමග සම්බන්ධ වුණාට. අයිබෝන් සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.